එක මම අපි පටන් අරන් වැඩේ ඉස්සරහට යන්න. දැන් ගිය සතියේ සම්බන්ධ නොවුණු අලුත් ළමයි ටිකක් අපේ WhatsApp group එකත් එක්ක එකතු වෙලා තියෙනවා සහ අපේ පන්තිත් එක්ක එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ 10 ශ්‍රේණියේ නිබන්ධත් ඉවරයි. මට අද ආයතනෙන් කතා කරලා ටියුට් ඔක්කොම ඉවරනා මේ මාසේ කියලා. 11 ශ්‍රේණියේ ටියුට්ස් ඉවරයි. දැන් ඉතින් මට ආයි ඊළඟ මාසේ ටියුට් එක තමයි දෙන්න තියෙන්නේ ඔයගලන්ට. හරි. මම මේක ලෑස්ති කරගෙන යනවා මේ දවස්වල. මම කියන් ගියේ දැන් ගිය සතියේ හිටපු නැති ළමයි කිහිප දෙනෙක් අපේ අලුතෙන් පන්ති වලට එකතු වෙලා තියෙනවා. ඒ දරුවන්ගේ දැනගැනීම සඳහා මම චූටි දෙයක් ඉතාම සරලව ඉතාම සාරාංශගතව මම මතක් කරලා එතනින් එහාට ਵਿਚාරය මම උගන්වන්න යන්නම්. ඒ තමයි මේක මං ගිය සතියේ උගන්වපු කාරණාවක් පැහැදිලි වශයෙන්ම කාට හරි ගිය සතියේ පාඩමේ රෙකෝඩින් එක බලන්න අවශ්‍යයි නම් මගේ ලින්ක් එකේ ඉල්ලගන්න පුළුවන් රෙකෝඩින් ලින්ක් එක. එතකොට ඒගොල්ලන්ට YouTube එකෙන් ඒක බලන්නත් පුළුවන්. right. දැන් මම ගිය සතියේ කියපු දෙයක් තමයි විචාර ප්‍රශ්නයක හෝ හරිද? විචාර ප්‍රශ්නයක හරි රසාස්වාදයක හරි විචාර ප්‍රශ්නයක හරි රසාස්වාදයක හරි එහෙමත් නැත්නම් රචනාවක හරි මම රචනාව කියන එක මෙතන ලියන්නේ අපි කතා කරන්නේ සාහිත්‍ය ප්‍රශ්නයක් නිසා මම භාෂාව මෙතන සම්බන්ධ කරන්නේ නැහැ. විචාර ප්‍රශ්නයක හරි රසාස්වාදයේ ප්‍රශ්නයක හරි අපි ලියන උත්තරේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. අපි ලියන උත්තරේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. මතකය ඇති පළවෙනි එක තමයි ආරම්භක ඡේදය. අපි ඒකට කියනවා ආරම්භක ඡේදය. එහෙම නැත්නම් මගේ අකුරු ගැන හිතන්න එපා. මම මේ මවුස් එකෙන් ලියන්නේ. ආරම්භක ඡේදය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා තව නමක්. මොකක්ද අපි ඒකට කියන ළමයි? ප්‍රවේශක ඡේදය කියලා. ඒකට කියනවා නැත්නම් ප්‍රවේශකය කියලා අපි ඒකට කියනවා. ආරම්භක ඡේදය නැත්නම් ප්‍රවේශකය කියලා අපි ඒකට කියනවා. එතකොට මේ ආරම්භක ඡේදය නැත්නම් මේ ප්‍රවේශ ඡේදය අපේ උත්තරේ පටන් ගන්න පළවෙනි ඡේදය මේක ඊටාම වැදගත් ඡේදයක් බවට පත් වෙනවා. ඒකට හේතුව අපේ පිළිතුර කියවන්න පටන් ගන්න කෙනා ඉස්සෙල්ලාම කියවන්නේ මේ ඡේදය. එතකොට මේ ඡේදයෙන් තමයි මැනගන්නේ අපි මොන වගේ මට්ටමකද ඉන්නේ. අපේ ලිවිල්ල මොන වගේ තැනකද තියෙන්නේ. අපි මේ ප්‍රශ්නට අදාළ උත්තරේ පාඩම් කරලාද ලියලා තියෙන්නේ කියලා ඉංගියක් සැපෙන්නේ මෙන්න මේ ආරම්භක ඡේදය නැත්නම් ප්‍රවේශක ඡේදය කියන එක කියවගෙන යනකොට. ඒ නිසා ඕනිම උත්තරයක විචාර ප්‍රශ්නයක වේවා රසාස්වාදයක වේවා අපේ ඉදර බල්ල ගෑකනවා. රචනාවක වේවා ආරම්භක ඡේදය නැත්නම් ප්‍රවේශක ඡේදය කියන එක ඊටාම සීරුවට මාරුවට පැහැදිලිව ලියන්න ඕනේ ඡේදයක්. ඒක මතක තියාගන්න ඕනේ. ඒකට මේ ආරම්භක ඡේදය අපි සාමාන්‍යයෙන් ලියන්නේ අපි අපේ ප්‍රශ්නේ අහලා තියෙන පාඩම සම්බන්ධයෙන් ඒ කෘතිය සම්බන්ධයෙන් ඒ නිර්මාණය සම්බන්ධයෙන් අපි දන්න දල තොරතුරු ටිකක් තමයි අපි මේ ආරම්භක ඡේදය නැත්නම් ප්‍රවේශක ඡේදයේදී ලියන්නේ. එතකොට ආරම්භක ඡේදය එහෙම නැත්නම් ප්‍රවේශක ඡේදය ලිව්වට පස්සේ ඊළඟ ඡේදය තමයි සන්දර්භය කියලා කියන්නේ. ඊළඟ එකට අපි කියන්නේ මොකක් කියලාද? සන්දර්භය කියලා. අපි ඒකට කියන්නේ සන්දර්භය කියලා. හරි සන්දර්භය. එතකොට මේ සන්දර්භය කියන එකෙන් වෙන්නේ අපේ ප්‍රශ්නෙන් අහලා තියෙන කාරණාවට අපි ලියන උදාහරණ සහ ඒ උදාහරණ විවරණය කිරීම නැත්නම් ඒ උදාහරණ විස්තර කිරීම කියන කෑල්ල අයිති වෙන මේ සන්දර්භය කියන එකට. ඒ කියන්නේ අපි අච්චුපතේ පාඩම් කරලා යන උදාහරණ, අපි අච්චුපතේ පාඩම් කරගෙන යන කවි ප්‍රශ්න අදාළව ලියලා ප්‍රශ්නයට ගැලපෙන විදිහට ඒ උදාහරණ විස්තර කරන්නේ මෙන්න මේ සන්දර්භය කියන ඡේදය ඇතුළේ. ඒක දෙවෙනි ඡේදය විදිහට තමයි අපි ගණන් ගන්න අපේ පිළිතුරේ. තුන්වෙනි එක මම ඒක ටයිප් කරන ළමයි ඒක මට ලේසි ලියනට වඩා තුන්වෙනි එක නිගමනය සහ අවසානය. තුන්වෙනි එක මොකද්ද? නිගමනය සහ අවසානය. තුන්වෙනි ඡේදය මොකද්ද? නිගමනය සහ අවසානය. මම මේ දෙකත් මකලා ලියන්නම් ආයි පාරක්. මම මේ ඔක්කොම මකලා මම ආයි පාරක් ලියන්නම්. පළවෙනි එකට කියනවා අපි ආරම්භක ඡේදය. එහෙම නැත්නම් අපි ඒකට කියන තව නමක් තියෙනවා. මොකද්ද? ප්‍රවේශක ඡේදය. හරිද? ප්‍රවේශක ඡේදය. ඒක තමයි අපේ පිළිතුරේ පළවෙනි අංගය. දෙවෙනි එකට අපි කියනවා සන්දර්භය. සන්දර්භය තමයි අපි ලියන්නේ මොනවද?
අපේ ප්‍රශ්නදාර උදාහරණ සහ ඒ උදාහරණ විස්තර කිරීම අපි ලියන්නේ මේ සන්දර්භය කියන ඡේදය ඇතුලේ. ඊළඟට තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අපි ලියන්නේ මොනවද? තුන්වෙනි කොටස අපි ලියන්නේ නිගමනය සහ අවසානය. තුන්වෙනි එක අපි ලියන්නේ මොනවද? නිගමනය සහ අවසානය. හරිද? එහෙනම් ඔය විදිහට තමයි අපේ විචාර පිළිතුරක ප්‍රධාන වශයෙන්ම තියෙන ස්තර තුන අපි කඩාගන්නේ. විචාර ප්‍රශ්නයක නැත්නම් විචාර පිළිතුරක ප්‍රධාන ප්‍රභේද තුන තමයි ඔය සඳහන් වෙන්නේ. ආරම්භක ඡේදය, හෙවත් ප්‍රවේශක ඡේදය, දෙවැනි එක සන්දර්භය, තුන්වෙනි එක නිගමනය සහ අවසානය. හරිනේ, ඒක පැහැදිලි කියලා මම හිතනවා. අපි අද කතා කරන ප්‍රශ්නෙට. මේක මම මේ ඊටාම සරලව කෙටියෙන් කියලා දුන්නේ. අලුතෙන් ළමයි ටිකකුත් අද එකතු වෙලා ඉන්න නිසා, නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහනේ. ඒගොල්ලෝ පවුනේ. ඒ නිසා තමයි සියලු දෙනාගේම යහපත පිණිස මම මේ කාරණාව ඔබට නැවත වාරයක් මතක් කරේ. අපි දැන් යන් අපේ ප්‍රශ්නට. මම කිව්වා මම ඊයේ පේපර් ක්ලාස් එක කරනකොට ඕගලන්ට කිව්වා සාමාන්‍යයෙන් මේ මම හොරෙක් නම් මම බාගෙට උගන්වනවා වගේ කෙනෙක් නම් මේ මට පුළුවන් ආළමයි හරි සතර කන්මන්ත්‍රණයේ විචාර ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා. අපි ඊළඟ සතියේ කරන්නේ ගුත්තිල පාඩම කියලා මට කියන්න තිබ්බා. හැබැයි එහෙම කරන්න බෑ. අඩුම වශයෙන් එක පාඩමකින් විචාර ප්‍රශ්න දෙකක්වත් පුතාලට කියලා දෙන්න ඕනි. ඒකට හේතුව එහෙම නැතුව තමයි වැඩක් නෑනේ. ඒ කියන්නේ එක විචාර ප්‍රශ්නයක් ගන්න කියලා දෙන්න ඕන නම් ඕගොල්ලෝ මගේ පන්තිින්න ඕනේ නෑනේ. එහෙම එකක් නෑ. ඒ නිසා මම අද තෝරගත්තා සතරකන් මන්ත්‍රණය නැත්තම් 550 ජාතක පොතෙන් ඕගොල්ලන්ගේ විභාගයට අහන ඉතාම සුලභ ප්‍රශ්නයක්. මේ සුලභ ප්‍රශ්නයක් කියලා මම මේක කියන්නේ ඕගොල්ලන්ගේ සාහිත්‍ය පේපර් එක, ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ සාහිත්‍ය පේපර් එක හදන්න දායකත්වයක් සපයන හාමුදුරු කෙනෙක් තමයි ගිනිකටු වැවේ විපුල හාමුදුරුවෝ කියලා කියන්නේ. ගිනිකටු වැවේ විපුල හාමුදුරුවෝ. ඔය ගිනිකටු වැවේ විපුල හාමුදුරුවෝ මම පෞද්ගලිකව අඳුරනවා. හැබැයි එහෙම ඇඳුරුවා කියලා මේ O level වලට දෙන ප්‍රශ්න මොනවද කියලා මට හාමුදුරුවෝ කියන්නෙත් නැහැ, මම අහන්නෙත් නැහැ. මම එහෙම අහලා ඕගලන්ට කියන්න අවශ්‍යත් නැහැ. මොකද මම සිලබස් එක උගන්වනවා. සිලබස් එකේ ඉන්නේ පේපර් එක හැදෙන්නේ. ආයෙතනින් එහාට මම ඕගලන්ට විභාග රහස් අනුමාන ප්‍රශ්න, ෂුවර් ප්‍රශ්න වගේ ඒවා සාමාන්‍යයෙන් මගේ පන්ති වල නැහැ. සියල්ලම ෂුවර් ප්‍රශ්න තමයි. ඉතින් ඒවෙන් එකක් තමයි ඕගලන්ට විභාගෙට එන්නේ. ඔය ගිනිකටුවේ හාමුදුරුවෝ හම්බුනහම කතා කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් මොනවද ළමයින්ගෙන් වැඩිපුර අහන්නේ, මොන වගේ ප්‍රශ්නද සාමාන්‍යයෙන් වැඩිපුර අහන්නේ, මොන වගේ ශාස්ත්‍රයන්ද වැඩිපුර අහන්නේ කියන එක. එතකොට ඔය හාමුදුරුවෝ කියන උත්තරේ තමයි මොනවද එකක් තමයි මේ භාෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න අහන ඕගොල්ලන්ගෙන්. මම අපි ගිය සතියේ කතා කරපු ප්‍රශ්නේ භාෂා රීතිය සම්බන්ධයෙන් ඕනෑම සාහිත්‍ය පාඩමකින් ප්‍රශ්නයක් දාන්න පුළුවන්. බැද්දේ ගමෙන් අහන්නත් පුළුවන්. බුද්ධිල කාව්‍යයේ පාවිච්චි කරපු භාෂා මොන වගේද කියලා අහන්නත් පුළුවන්. සතරකන් මන්ත්‍රණේ පාවිච්චි කරපු භාෂා මොන වගේද කියලා අහන්නත් පුළුවන්. ඊට පස්සේ සිංහබහු නාටකයේ පාවිච්චිලා තියෙන මොන වගේ භාෂාවක්ද කියලා අහන්නත් පුළුවන්. ඕනෑම සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන්, ඕනෑම සාහිත්‍ය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් භාෂාව කියන එක අහන්න පුළුවන් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම දැන් සතරකන් මන්ත්‍රණයේ තියෙන චරිත, සතරකන් මන්ත්‍රණයේ ප්‍රධාන වශයෙන් චරිත 4යිනේ තියෙන්නේ. චූලනී බ්‍රහ්මදත්ත ඉන්නවා, ඊට පස්සේ වේදේහ රජතුමා ඉන්නවා, ඊට පස්සේ කේවට්ට බමුණා ඉන්නවා, අවසාන වශයෙන් මහෞෂධ පඬිතුමා ඉන්නවා. ඔය චරිත හතරනේ සතරකන් මන්ත්‍රණයේ ප්‍රධාන චරිත හතර. ওই චරිත හතර වටේට තමයි කතාව ගොඩනගන්නේ. සහ සෙසු චරිත ඉන්නවා. හැබැයි ප්‍රධාන චරිත හතර තමයි ඔය මම නම් කරපු චරිත හතර. ඒ චරිත හතරෙනුත් ඊටාම විශේෂයෙන් අහන චරිතය තමයි මහෞෂධ පඬිතුමාගේ චරිතය. ඒකට හේතුව සතරකන් මන්ත්‍රණය කියලා කියන්නේ, උම්මග්ග ජාතකය කියලා කියන්නේ මහෞෂධ පඬිතුමා මූලිකත්වයේ නැත්නම් මහෞෂධ පඬිතුමා ප්‍රස්තුතය කරගෙන රචනා වෙච්ච ජාතකයක් නිසා. ඒ නිසා මහෞෂධ පඬිතුමාගේ චරිතය සම්බන්ධයෙන් විචාර ප්‍රශ්නයක් අහන්න දෙන ඉඩකඩ අතිශය වැඩි. තාම විශාල සම්භාවිතාවක් තියෙනවා මේ මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය සම්බන්ධයෙන් විචාර ප්‍රශ්නයක් අහන්න. එහෙනම් අපි යන් අපේ ප්‍රශ්නෙට. ඔන්න මම ප්‍රශ්නය ඔයගලන්ට දාලා තිනවා. මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පැහැදිලි කරන්න. ඕකනේ අහලා තියෙන්නේ, රයිට්. දැන් මම බෝඩ් එක දානවා. බෝඩ් එකේ මම ආරම්භයට අදාළ කරුණු ටිකක් දාගෙන එනවා. මේ කරුණු අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පිළිතුරේ තියෙන්න ඕනි කියලා එකක් නැහැ. මොකද මේ කරුණු වලට අමතර කරුණු ළමයි පාඩම් කරලා තියෙන්න පුළුවන්. මේ කරුණු වල වෙනස් කරුණු ළමයි පාඩම් කරලා තියෙන්න පුළුවන්. කොහොම නමුත් දල වශයෙන් මෙන්න මේ කරුණු තියෙන්න ඕනි කියන අදහස, ඕගොල්ලන්ගේ පිළිතුරේ මෙන්න මේ කරුණු තියෙන්න ඕනි කියන අදහස ඕගොල්ලෝ ගන්න. ඒක තමයි අපි මේ අද මේ අපේ වැඩෙන් කරන්නේ. දැන් ඔන්න පළවෙනි ඡේදය. පළවෙනි ඡේදය මොන ඡේදයද? ආරම්භක ඡේදේ. ළමයි තාම ඇඩ් වෙනවා. අපි ඒගොල්ලන්වත් ඇඩ් කරගමු. පළවෙනි ඡේදය මොන ඡේදයද? ආරම්භක ඡේදය. right.
ඔන්න ආරම්භක ඡේදයේදී අපි ලියන්න ඕනි මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද මොන වගේ කරුණුද කියන කාරණාව මම පොයින්ට්ස් දාලා ලියනවා. පොයින්ට්ස් දාලා තමයි ලියන්නේ. හොඳේ. හැබැයි ඕගොල්ලෝ පිළිතුරේදී පොයින්ට් දාලා ලියන්නේ නැහැ. ඡේද වශයෙන් තමයි ලියන්නේ. මම මේක දාන්නේ ඕගොල්ලන්ට දැන් මේ උත්තරේ ලියා ගන්න එපා. ලියා ගන්න පහසු වෙන්න තමයි මම මේක දාන්නේ. කොමගේ ටෙක්ස්ට් එක. හරි. ඔන්න පළවෙනි එක. අපි ගිය සතියේ පාවිච්චි කරපු කරුණු පාවිච්චි කරමු. ඉතින් විචාර ප්‍රශ්නයක් නේ. පළවෙනි එක තමයි මම ගන්නවා වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන ග්‍රන්ථ චතුස් ඔයාගේ ඇති මොකක් හරි මේ සෙටින්ග්ස් වෙනස් කරන්න මගෙන් පර්මිෂන් ඉල්ලනවා කරුණාකරලා ඒක නතර කරන්න. වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන ග්‍රන්ථ දෙකකි. ඔන්න පළවෙනි කරුණ අපි ලියනවා මොකද්ද? වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැඳින්වෙන ග්‍රන්ථ දෙකකි. පළවෙනි කොටස. ඔන්න පළවෙනි අපේ පළවෙනිම පොයින්ට් එක. ඔන්න දෙවෙනි එකට අපි ලියනවා මෙන්න මෙහෙම. පිරුවානා පොත් වහන්සේ සහ පිරුවානා පොත් වහන්සේ සහ 550 ජාතක පොත් වහන්සේය. පිරුවානා පොත් වහන්සේ සහ 550 ජාතක පොත් වහන්සේය. ඊළඟට තුන්වෙනි කොටස. තුන්වෙනි එක ළමෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා දෙනවා ලියන්න ඕනි පොයින්ට්ස් දාලාද කියලා. පුතේ දැන් ඕගොල්ලෝ මේ නෝට් එක ලියා ගන්න පොයින්ට්ස් දාලා එකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි උත්තරේ ලියන්නේ ඡේද වශයෙන් නේ. මේ පොයින්ට්ස් දාලා උත්තර ලියන්නේ නැහැ. ਵਿਚාර ලියන්නේ නැහැනේ අපි එහෙම. අපි ලියන්නේ ඡේද වශයෙන්නේ. ඒක මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ මේ නෝට් එක ලියා ගන්නකොට අංක දාලා ලියා ගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට පාඩම් කරන්නත් ලේසියි ඕගොල්ලන්ට. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඔන්න තුන්වෙනි කොටස. ඉහත ග්‍රන්ථ ද්වය අතුරින් ඉහත ග්‍රන්ථ ද්වය කියලා කියන්නේ ළමයි ග්‍රන්ථ දෙක කියන එක. ඉහත ග්‍රන්ථ ද්වය අතුරින් 550 ජාතක පොත් වහන්සේ 550 ජාතක පොත් වහන්සේ වැදගත් වන්නේ ඒ තුල බුදුන් වහන්සේගේ අතීත ආත්ම භාවයන් පිළිබඳ නයිට් රෙඩි කියලා කෙනෙක් ළමයි පන්තිලා ඉන්නවා පිළිබඳ සඳහන් වන බැවිනි. ඉහත ග්‍රන්ථ ද්වය අතර ඔන්නවන දැන් අපි පෙළ ගැස්ම අපේ උත්තරේ පෙළ ගැස්ම දැන් ඕගොල්ලන්ට අදහසක් තියෙන්න ඕනේ. අපි මුලින්ම ලිව්වා වහන්සේ යන ගෞරවාර්ථ පදයෙන් හැදින්වෙන ග්‍රන්ථ දෙකක් තියෙනවා. සිංහල භාෂාවේ වහන්සේ කියලා හඳුන්වන ග්‍රන්ථ දෙකක් තියෙනවා. එකක් තමයි පිරුවානා පොත් වහන්සේ, අනිත් එක තමයි 550 ජාතක පොත් වහන්සේ. අනිත් පොත්වලට තමයි අපි වහන්සේ කියලා කියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පූජාවලිය පොත් වහන්සේ කියන්නේ නැහැ. බුත්සරණ පොත් වහන්සේ කියන්නේ නැහැ. දහම් සරණ පොත් වහන්සේ කියන්නේ නැහැ. සංඝ සරණ පොත් වහන්සේ කියන්නේ නැහැ. සතරම රත්නාවලිය පොත් වහන්සේ කියන්නේ නැහැ. සතරම ලංකාරේ පොත් වහන්සේ කියන්නේ නැහැ. දලදාසිරිත පොත් වහන්සේ කියන්නේ නැහැ. ඒ කියන්නේ පුරාතන ග්‍රන්ථවල ඒ කියන්නේ කෝට්ටේ යුගයට මෙහා ලියවෙච්ච පුරාතන සාහිත්‍ය පුරාතන ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල එහෙම නැත්නම් බණ කතා පොත්වල අගට වහන්සේ කියලා දාලා හඳුන්වන පොත් දෙකයි තියෙන්නේ. ඒ තමයි පිරුවානා පොත් වහන්සේ සහ මොකද්ද 550 ජාතක පොත් වහන්සේ. මේ දෙකෙනුත් 550 ජාතක පොත් වහන්සේ වැදගත් වෙන්නේ බුදුන් වහන්සේගේ අතීත පූර්වාත්ම භාවයන් පිළිබඳව සඳහන් වන පොත 550 ජාතක පොත් වහන්සේ වන නිසා. හැබැයි ඔය 550 ජාතක පොත් වහන්සේ තුල මම ඒ කියන්නේ මේ අදහස නැතුව වෙන කෙනෙක්ට ඕනි අදහසක් දරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ.
හරිද? හැබැයි මට හිතනවා මේ 550 ජාතක පොතේ තියෙන්නේ ළමයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී මුක දේශනා නෙවෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රී මුකයෙන්ම දාලපු දේවල්. ඒ කියන්නේ දැන් මම කලින් ආත්මෙ මෙහෙම වෙලා හිටියා. මම කලින් ආත්මෙ මෙන්න මෙහෙම වෙලා හිටියා. මම කලින් ආත්මෙ කුස කියලා රජකුමාරයෙක් වෙලා ඉපදලා හිටියා. ඒ කාලේ මම ආදරය කරපු ගෑනු කෙනා තමයි පබාවතී කියන්නේ. මගේ නහය කැවුම් ගෙඩියක් වගේ වෙලා තිබ්බ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි 550 ජාතක පොත් වහන්සේ මට මේ වෙලාවේ පෙන්වන්න විදියක් නැහැ මගේ වාහනේ. මම හෙට 11 වසරේ කට්ටියට මේ ආයි පන්ති තියෙන දවසට පෙන්වන්නම්. අද රෑ මට පෙන්වන්න විදියක් නැහැ. 10 වසරේ කට්ටියට හෙට ක්ලාස් එකේදී මම පෙන්වන්නම් 550 ජාතක පොත් වහන්සේ. 11 වසරේ කට්ටිය අමනාපෙන්න එපා. ඒගොල්ලන්ට මම ෆොටෝ එකලා ගෲප් එකට හරි දානවා. මේ 550 හැබැයි 10 වසරේ කට්ටියට මම පන්ති පෙන්නුවා මට මතක විදිහට පොත. අතින් අතත් මම එව්වා පොත. මේ ඔය 550 ජාතක පොත් වහන්සේ කියවගෙන යනකොට ඒකේ තියෙන්නේ හැම ජාතක කතාවකම යටගේ දවස බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි. දැන් බ්‍රහ්මදත්ත කියලා කියන්නේ රාජ පරම්පරාවක් තමයි. හැබැයි 550 ජාතක පොතේ තියෙන ජාතක කතා 547ම සිද්ධ වෙන කාලේ බ්‍රහ්මදත්ත රජ පරපුර විතරද මේ රජකම් කරේ. එහෙම රජකම් කරපු කතන්දරයක් නෙවෙයි මෙතන තියෙන්නේ. උදාහරණයක් විදිහට එක ජාතක කතාවක් කියවලා තව ජාතක කතාවක් කියවුවාම ළමයි අඩුම ගානේ අවුරුදු 100ක්වත් මෙහා පැත්තට යන්න එපා. ඇයි ඒ කියන්නේ කාත්මික ඉපදිලා ජීවත් වෙලා තව ආත්මික ඉපදෙන්න එපා. එතකොට අවුරුදු 100ක් විතර ගිහිල්ලානේ. හැබැයි 550 ජාතක පොතේ ජාතක කතා 547ෙම තියෙන්නේ එකම කාලයක් ගැන. ඒ නිසායි මම පිළිගන්නේ නැත්තේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුක දේශනා මේකේ සඳහන් වෙන්නේ නැහැ කියලා. ඒක මගේ මතයක්. ඒක එච්චර හිතන්න එපා. එතකොට දැන් මේ අපි ඊළඟ කරුණ අපි ලියනවා මෙන්න මෙහෙම. හතරවෙනි එක මම ලියනවා මෙන්න මෙහෙම. මෙම 550 ජාතක පොත් වහන්සේ මෙම 550 ජාතක පොත් වහන්සේ රචනා වන්නේ නැත්නම් රචනා කෙරෙන්නේ කුරුණෑගල යුගයේ සතරවන රජතුමා මතක් වෙන්න ළමයින්ට සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස තුල බහු කතෘ මණ්ඩලයක් විසිනි. ඔන්න අපි ඒ කැලලක් දැම්මා. ඒ කියන්නේ මෙම 550 ජාතක පොත රචනා වෙන්නේ කොයි යුගයේද? කුරුණෑගල සාහිත්‍ය යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවසේ බහු කතෘ මණ්ඩලයක් විසින්. තව ඕගොල්ලෝ දන්නේ නැති කරුණක් කියන්නම්. ඒ තමයි අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. සොලී මහාසාමි ඇතුළු බහු කතෘ මණ්ඩලයක් විසින්. ඒ කියන්නේ මේ 550 ජාතක පොත රචනා වෙන්නේ කුරුණෑගල යුගයේ 4 වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස සොලී මහාසාමි ඇතුළු බහු කතෘ මණ්ඩලයක් විසින්. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙන බුලස බහු කතෘ මණ්ඩලයක් කියන්නේ මොකක්ද? මම දැන් කියලා දෙන්නම්. බහු කතෘ මණ්ඩලයක් කියලා කියන්නේ හිතන්න ඔන්න දැන් අපි හිතමුකෝ මම මෙහෙම කියන්නකෝ. දැන් හිතන්න අපි හිතමුකෝ දැන් අපේ පබාරා ආචාර්ය මණ්ඩලයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගුරුවරයෙක් තමයි සුජීව තල්පාවිල කියලා කෙනෙක්. ඉතිහාසය උගලට උගන්වන සර්නේ. තාම සුන්දර ගුරුවරයෙක්, තාම දක්ෂ ගුරුවරයෙක්. එතකොට අපි හිතමුකෝ සුජීව සර්ට ලියන්න ඕනි වෙනවා මහා වංශය අලුතෙන්. අපි හිතමු මහා වංශය කියලා පොතක්. ඒක තාම ලියවිලා නැහැ කියලා අපි උපකල්පනය කරමු. ඔන්න සුජීව තල්පාවිල කියන ගුරුවරයා තමයි මහා වංශය කියන පොත ලියන්නේ. එතකොට සුජීව සර් කරන්නේ රවීන් සර්ට එන්න කියනවා. විශ්ව සර්ට එන්න කියනවා. දිල්ෂාන් ගාල්ලගේ වෙච්ච මට එන්න කියනවා. වීරසිංහ සර්ට එන්න කියනවා. ගැමුණු අතුකෝරළ සර්ට එන්න කියනවා. ඔහොම සෙට් එකක් එකතු කරගන්නවා. එකතු කරගෙන සුජීව සර් නීති මැදියට කියනවා අපි මෙන්න මෙහෙම මහා වංශය කියලා පොතක් ලියන්න හදනවා. රවීන් සර් ඔයා ලියන්න ජාතක කතා මෙච්චරක්. දිල්ෂාන් සර් ඔයා ලියන්න ජාතක කතා මෙච්චරක්. විශ්ව සර් ඔයා ලියන්න ජාතක කතා මෙච්චරක්. ගැමුණු සර් ඔයා ලියන්න ජාතක කතා මෙච්චරක්. වීරසිංහ සර් ඔයා ලියන්න ජාතක කතා මෙච්චරක් කියලා අපි ඔක්කොටම ජාතක කතා ටික බෙදලා දෙනවා. එතකොට ඔන්න දැන් පොයින්ට් එක
බහුකතෘ මණ්ඩලයක් කියලා කියන මෙන්න මෙහෙම එකක්. එතකොට එහෙම ජාතක කතා ටික ලියන්න ගුරුවරුන්ට බෙදලා දුන්නාම රවීන් සර් ජාතක කතාව ලියන විදිහට නෙවෙයි මම ලියන්නේ. අපි හිතමු රවීන් සර් ලියන්නේ ඊටාම කෙටි ජාතක කතා. ඇත්තටම 550 ජාතක පොතේ ජාතක කතා තියෙන රූල් 5යි. මුළු ජාතකෙම රූල් 5යි. හරිද? අපි හිතමුකෝ රවීන් සර් ලියනවා ඊටාම කෙටි ජාතක කතා ටිකක්. මට දුන්නාම මම ලියනවා සාහිත්‍ය ගතිය ටිකක් වැඩිපුර හිටින්න. පොඩි ප්‍රේම ජවනිකා වැඩිපුර දාලා පරසර වර්ණා වැඩිපුර දාලා පොඩි වර්ණාත්මක භාෂා ස්වරූපයෙන් මම ජාතක කතා ටිකක් ලියලා දෙනවා. ගැමුණු සර් ලියලා දෙනවා ඒ ජාතක කතාවල සාහිත්‍ය ගතිය අඩුයි භාෂාව ගතිය වැඩි. හොඳ භාෂාවක් තියෙනවා ඒක. වීරසිංහ සර් ලියනවා ජාතක කතා ටිකක් ඒවැය තියෙන තනිකර යුද්ධ කතා. අපි හිතමු එතනින් පස්සේ විශ්ව සර් ලියනවා ජාතක කතා ටිකක් ඒවැය තියෙන ප්‍රේම ජාතක කතා. ඔය කුස ජාතකයේ වගේ ඔය ප්‍රේම කතානේ. හරිද? එතකොට ඒ ගැමුණු සර් වීරසිංහ සර් ඊට පස්සේ විශ්ව සර් රවීන් සර් මම අපි ඔක්කොම ටික එකතු කරලා දෙන ජාතක කතා ටික එක පොතකට දැම්මට ඒ ජාතක කතා එක විදිහේව නේද? ඇයි මගේ ජාතක කතාවල සාහිත්‍ය ගතිය වැඩි. ගැමුණු සර්ගේ භාෂාව ගතිය වැඩි. රවීන් සර්ගේ ජාතක කතා කෙටි. ඊට පස්සේ වීරසිංහ සර්ගේ ජාතක කතාවල තියෙන තනිකර යුද්ධ කතා. විශ්ව සර්ගේ ජාතක කතාවල තියෙන තනිකර ප්‍රේම කතා. එතකොට එක පොතක ජාතක කතා ටික තිබ්බට ජාතක කතා එක විදිහයි. 550 ජාතක පොතේ ඒ විදිහටම තමයි තියෙන්නේ. 550 ජාතක පොතේ තියෙන ජාතක කතා 547ම එක විදිහේ ජාතක කතා. දීර්ඝ ජාතක කතා තියෙනවා. ඔය උම්මග්ග ජාතකයේ වගේ දීර්ඝතම ජාතකයනේ. සාහිත්‍ය ගතිය වැඩි ජාතක කතා තියෙනවා. සාහිත්‍ය ගතිය අඩු භාෂාව ගතිය වැඩි ජාතක කතා තියෙනවා. ප්‍රේම ජාතක කතා තියෙනවා. එක ඒවා තියෙනවා. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මේ පොත ලිව්වේ එක්කෙනෙක් නෙවෙයි මේ පොත ලිව්වේ කතෘ මණ්ඩලයක් එකට එකතු කරලා කියලා. එහෙනම් අපිට ඒ අදහස ගන්න පුළුවන්. ඊළඟට අපි ලියනවා අවසාන වශයෙන් මෙන්න මෙහෙම. මෙහි ඇති දීර්ඝතම ජාතක කතාව වන්නේ මෙහි ඇති දීර්ඝතම ජාතක කතාව වන්නේ උම්මග්ග ජාතකය. මම මේක හරියට ලියන්න උම්මදුන ජාතකය නෙවෙයි උම්මග්ග ජාතකයයි. හරි රයිට්. දැන් ඔන්න අපි අපේ ප්‍රශ්නෙට අපි ප්‍රවේශයක් ගන්න තමයි හදන්නේ. අපි ලියනවා මෙන්න මෙහෙම. උම්මග්ග ජාතක කතාවේ ප්‍රධාන චරිතය හෙවත් බෝධිසත්ව චරිතය වුණු මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පිළිබඳ විමසීම මෙම විචාර පිළිතුරෙහි අරමුණයි. හරි නේද? රයිට්. දැන් ඔන්න අපි ඔය විදිහට අපේ ප්‍රශ්නෙට අපි අපේ පිළිතුර සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපි අවසාන වශයෙන් කියනවා අපි මේ ටික ලියන්නේ මේ මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන සාකච්ඡා කරන්න කියලා. එහෙනම් ඔන්න අපි කරුණු 6ක් දීලා දෙනවා. ළමයි මම මෙතන ඉඳන් විනාඩි 5ක් දෙනවා. කරුණාකරලා මේ කරුණු ටික සඳහන් කරගත්තේ නැති කට්ටිය සටහන් කරගෙන නැති කට්ටිය පොතේ කරුණු අංක දාලා මේ කරුණු ටික සටහන් කරගන්න ටක් ගාලා විනාඩි 5යි ඈ. ඉෂාරා පුතේ අහලා තියෙනවා අපිත් ලියන්න ඕනි පොයින්ට්ස් දාලාද කියලා. ඔව් පොයින්ට්ස් දාලා ලියා ගන්න. එතකොට පාඩම් කරන්න ලේසි. ඔයගොල්ලෝ ලියන ගමන් මම මේ කියන එක අහන්න. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනි අපි විචාර ප්‍රශ්නයක් ආරම්භ කරනකොට ලියන්න ඕනි මොන වගේ කරුණුද. හරි ඒ විදිහට තමයි මේ කියන්නේ මෙන්න මේ විදිහට තමයි අපි විචාර ලියන්න ඕනි. එතකොට අවසාන වශයෙන් අපි සඳහන් කරනවා අවසාන වශයෙන් අපි
අපේ පිළිතුරට දානවා උම්මග්ග ජාතක කතාවේ ප්‍රධාන චරිතය. දැන් මොනවා ලිව්වත් වැඩක් නැහැ පිළිතුර අය කියන්නේ අපේ පිළිතුර අපි ලියන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියන එක අපි සම්බන්ධ කරන්න එපා අපේ පළවෙනි ඡේදෙට. ඒ නිසා අපි අපේ ආරම්භක ඡේදය අවසාන වශයෙන් ලියනවා මොකද්ද? ඔය මම 6 වෙනියට දාලා දෙන පොයින්ට් එක. උම්මග්ග ජාතක කතාවේ ප්‍රධාන චරිතය හෙවත් බෝධිසත්ව චරිතය වුණු මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය පිළිබඳ විමසීම මම විචාර පිළිතුරෙහි අරමුණයි. කියන්නේ අපි මේ විචාර ප්‍රශ්නය ලියන්නේ මෙන්න මේ කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙන්න කියන එක අපි ලියන්න ඕනේ. රයිට්. මම දැන් නිහඬ වෙනවා. මෙතන ඉඳන් විනාඩි තව 4ක් තියෙනවා. ඕගොල්ලෝ මේ පොයින්ට්ස් එක ලියන්න. මෙතන ටයිපින් මිස්ටේක් එක දෙන ප්‍රධාන චරිතය කියලා ළමයි මෙන්න මෙතන 6 වෙනි එකේ හදාගන්න. ඒක ටයිප් වෙනකොට වැරදිට ටයිප් වෙලා තියෙන්නේ. ප්‍රධාන චරිතය වෙන්න ඕනේ ඒක. මම මේ මවුස් එක තියලා තියෙන තැන ප්‍රධාන චරිතය වෙන්න ඕනේ. රයිට්. මම මෙතන ඉඳන් නිහඬ වෙනවා. හරියටම විනාඩි තව 5ක් තියෙන. තව විනාඩි 4යි තියෙන්නේ. ඉක්මනට ලියන්න. හරියට පිළිවෙලට ළමයි ලියා ගන්න. නැත්නම් එහෙම පාඩම් කරනකොට කේස් පිළිවෙලට ලියා ගන්න. සුපිපි අහලා තියෙනවා ප්‍රශ්නයක් ස්පුට කියන වචනේ තේරුම ස්පුට කියලා කියන ළමයි ඔප්පු වෙනවා කියන එක ස්පුට වේ කියන්නේ ඔප්පු වේ කියන අදහස. තව හරියටම මිනිත්තුවයි ළමයි.
හොඳයි ළමයි මම හිතනවා මේක ලියා ගන්න නැති කියලා කාට හරි මේ නෝට් එක ලියා ගන්න කියන්නේ මොනවා හරිම දෙයක් බැරි වුණා නම් මම හිතන්නේ නැහැ බැරි වෙන්නේ නැති කියලා කරුණු හොයන්න නැති ලියා ගන්න කාට හරි මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් කියලා හරි ලියා ගන්න බැරි වුණා නම් එහෙම කලබල වෙන්න එපා මේක රෙකෝඩින් එක YouTube එකට මම දානවා ඒකෙන් බලලා ලියා ගන්න පුළුවන් රයිට් දැන් මගේ විනාඩි 40 අවසන් තව විනාඩියයි තප්පර 40 ගණනයි තියෙන්නේ හින්දා මම මේ මීටින් එක ක්ලෝස් කරලා අලුත් මීටින් එකක් ටක් ගාලා හොස්ට් කරනවා ටක් ගාලා ඒකට ලොග් වෙන්න අපි එතනින් එහාට මේ ප්‍රශ්නේ ඉදිරියට කරගෙන යන්න